හොඳයි සාදු 2020 වසරේ සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන කාරුණික පින්වතුනි ලෝකේ සෑම දෙයක්ම මරණය හමුවේ පරාජය වෙද්දී මේ සද්ධර්මය ඔබ ළඟ තිබුණොත් එහෙමත් නැත්නම් මේ සද්ධර්මයේ තුල ඔබ ජීවත් වුණොත් මරණය පරාජයට පත් කරන්න පුළුවන්කම ඔබට ලැබෙනවා. ඒ හැකියාව ඔබට තියෙනවා. මේ පින්වතුන් සියලු දෙනාම එවැනි දෙයක් තමයි සොයාගෙන යන්නේ. එවැනි උත්තරයක් තමයි සොයාගෙන යන්නේ. එහෙමනම් ඔබට තේරෙන සීමාවට එහා ඔබ ගවේෂණය කරන්නට ඕනේ. ඒ මරණය හමුවේ පරාජයටපත් නොවී සිටින්නට නම් තේරෙන සීමාවට ඉක්මවා ඔබ ගවේෂණය කරන්නට ඕනේ. ඉන්ද්‍රිය ලෝකයෙන් එහා ඔබ ගවේෂණය කරන්නට ඕනේ. පින්වතුනි ඔබ සිතන ලෝකය ඒ වගේම ප්‍රාර්ථනා කරන ලෝකය නිමක් තියෙන එකක් නෙමෙයි. ඒකේ නිමාවක් නැහැ. ඔබ මේ දුවගෙන යන ගමන් මගේ මේ මිනිස්සයා කවදාවත් සැනසීමකට සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලෝකය පූර්ණත්වයටපත් වෙන්නේත් නැහැ. ලෝකයේ පූර්ණත්වයටපත් වෙන්නේත් නැහැ. දුවගෙන යන ගමන් මඟ තුල ඔබගේ වේගය හඳුනාගත්තොත් ඒ ආධ්‍යාත්මික වෙනස ඇති කර ගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. ඔබ මේ මොහොත තුල ගවේෂණය කරන්නට ඕනේ ලෝකෝත්තර බව. හිතට සංවේදනා පහළ කරන සීමාව ඔබ ඉක්මවා යන්නට ඕනේ. ඒක තමයි පින්නතුනි ලෝකෝත්තර බව කියලා කියන්නේ. මනස කිසිදු පාලනයකට
යටත් නොකර මේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන තථාගත දර්ශනය සම්‍යක් දර්ශනය විමුක්ති දර්ශනය දකින්න ප්‍රත්‍යක්ෂ කරගන්න ඔබ මේ මොහොත ඒ වෙනුවෙන්ම කැප කරන්න. ඔබ මෙච්චර කාලයක් පින්නතුනේ මේ භයානක සංසාරේ සැරිසරද්දි ඔබේ සැනසීම වෙනුවෙන් යමක් දේශනා කළේම ලෞතර බුදු කෙනෙක් පමණයි. ඒ නිසා මේ මොහොත තුල ඔබ විඳින අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්නට මේක මොහොතක් කරගන්න. සත්‍යයෙන් හා අසත්‍යයෙන් එහා ගවේෂණය කරන්න. ඒ කාරණය පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ කරුණ තුල යමක් හසුුනේ නැහැ කියලා ආපස්සට නොයන්න. නොපෙනෙන සෑම දෙයකම සත්‍ය එහි කිසිවක් නැහැ කියන කාරණාවම නෙවෙයි පින්නතුනි. ඔබේ ඇසේ යම් දුර්වලතාවයක් තියෙන්නට පුළුවන්. ඔබ වඩාත් උනන්දුවෙන් බැලුවොත් ඒක අවබෝධ කරගන්න පුළුවන්. සත්‍යයෙන් හා අසත්‍යයෙන් එහා ගවේෂණය කරන්න. එහෙම ඔබට ගමන් කරන්නට පුළුවන් නම් ඒ ලෝකෝත්තර සත්‍ය මුණ ගැහිවි. කිසිදු මානසික ස්වභාවයකට නොබැඳෙන්න. කිසිදු මානසික ස්වභාවයකට නොබැඳෙන්න. සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න. සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න. බැඳීම් කියලා කියන්නේ මේ මොහොතේ තියෙන බැඳීම. මේ මොහොතේ තියෙන බැඳීම කුමන ස්වරූපයකටවත් මනසපත් නොකරන්න. කුමන ස්වරූපයකටවත් මනසපත් නොකරන්න. මේ ලෝකේ ලබන ලොකුම සතුට කුමක්ද පින්නතුනි? ලොකුම සතුට කුමක්ද?
මිදීමෙන් ලබන සතුටයි. මිදීමෙන් ලබන සතුටයි. නිදහස් වීමෙන් ලබන සතුටයි. මේ ආකාරයයි නොසිතන්න. ඉන්ද්‍රයන් සියල්ලම අතහරින්න. ඉන්ද්‍රයන් සියල්ලම අතහරින්න. මොනතරම් බාධක පැමිණියත් මොනතරම් බලවේග පැමිණියත් ඒ බාධක පසු කර ජයගෙන අතහැරීම සිද්ධ කරන්න. එක් දෙයක් අතහැර තව දෙයක් අල්ලා නොගන්න. එක් දෙයක් අතහැර තව දෙයක් අල්ලා නොගන්න. සෑම විටම මේ මොහොතේ බැඳීම හඳුනා ගන්න. මේ මොහොතේ බැඳීම හඳුනා ගන්න. එයින් නිදහස් වන්න. එයින් නිදහස් වන්න. කය සැහැල්ලු කරන්න. කය සැහැල්ලු කරන්න. මනසද සැහැල්ලු කරන්න. කිසිවක් සොයා නොයන්න. කිසිවක් සොයා නොයන්න. ඔබ දෙසටම හැරෙන්න. ඔබ දෙසටම හැරෙන්න. ඔබ මොහොතින් මොහොත නිදහස් වන විට තවත් යමක බැඳී තිබේ නම් එයින්ද නිදහස් වන්න. සියල්ලන්ගෙන්ම නිදහස් වන්න. සියල්ලන්ගෙන්ම නිදහස් වන්න. නිවීමට බාධාව මමත්වයයි. සෑම විටම එය දුරු කරන්න. මේ මොහොතේ මමත්වය සිටින්නේ කුමන ස්වරූපයකින්දැයි හඳුනා ගන්න. නිතරම තමා විසින් බාහිර ලෝකය බලනවා වෙනුවට තමා දෙසම බලන්න. තමා දෙසම බලන්න. තමාව පරිේශණයට ගන්න. තමන්ව විවේචනය කරන්න. තමන්ව විවේචනය කරන්නට ඔබ දක්ෂ විය යුතුයි. ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. මක්නිසාද ඔබ සිටින්නේ ඔබට නොපෙනෙන පැත්තේ බැවිනි. ඔබ සිටින්නේ ඔබට නොපෙනෙන පැත්තේ බැවිනි. නොපෙනෙන පැත්තට සෑම විටම හැරෙන්න. නොපෙනෙන පැත්තට සෑම විටම හැරෙන්න.
මේ මොහොතේ මමත්වය කුමක් අරමුණු කරගෙන සිටීද කුමක් වාස භූමිය කරගෙන සිටීද ඒ දෙස බලන්න ඒ දෙස බලන්න සෑම විටම තමන්ගේ net දෙසටම හැරෙන්න net දෙසටම හැරෙන්න ආධ්‍යාත්මයෙන් ඔබට යමක් පෙනෙනවා නම් ආධ්‍යාත්මයෙන් ඔබට යමක් පෙනෙනවා නම් එයයි ඔබගේ ඇස් දෙක දෙසට හැරෙන්න ඇස් දෙක දෙසට හැරෙන්න සෑම විටම ප්‍රශ්නත් පිළිතුරුත් අතහරින්න ප්‍රශ්නත් පිළිතුරුත් අතහරින්න ප්‍රශ්න නැති තැන පිළිතුරු නැත පිළිතුරු නැති තැන ප්‍රශ්නද නැත සෑම විටම සත්‍යත් අසත්‍යත් දෙකම අතහරින්න සත්‍යත් අසත්‍යත් දෙකම අතහරින්න සෑම විටම මමත් මගේ දෑත් අතහරින්න ඔබ තුල ඔබ දැන් සිටින්නේ කොතැනකද දැන් සිටින්නේ කොතැනකද මම කියන පදනමෙන් මා කුමක්ද කරන්නේ ඔබ සොයා බලන්න හැම විටම මමත් මට බැඳුණු දේවලුත් අතහරින්න අතහැර එයින් ඔබට දෙයක් සොයන්න එයින් ඔබට දෙයක් සොයන්න කිසිදු දෙයක් අල්ලා නොගන්න කිසිදු දෙයක් අල්ලා නොගන්න අතහැරීමෙන් වළකින්න අතහැරීමෙන් වළකින්න ඒ සදහම් කරුණු පූර්ණත්වයට පත් කරන්න ඒ සදහම් කරුණු පූර්ණත්වයට පත් කරන්න කිසිදු දෙයක් අල්ලා නොගන්න කිසිදු දෙයක් අල්ලා නොගන්න අතහැරීමෙන් වළකින්න අතහැරීමෙන් වළකින්න මහත් වූ වීරයකින් ආධ්‍යාත්මයේ තුලින් නැගෙන සියලුම කර්ම චේතනා පරාජය කරන්න සියලුම කර්ම චේතනා පරාජය කරන්න මාර බලවේග හිවත් මමත්වයේ බලවේග පරාජයට පත් කරන්න
කිසිදු මමත්වයේ බලවේගයකට ඉඩ නොදෙන්න කිසිදු මමත්වයේ බලවේගයකට ඉඩ නොදෙන්න මේ මොහොතේ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් සංවේදනාගෙන ඉන්නේ ඔබගේම මමත්වයයි පහසුව අපහසුව ගෙන ඉන්නේ ඔබගේ මමත්වයයි මු르දු නොවන්න ඒ වගේම රළු නොවන්න මු르දු නොවන්න රළු නොවන්න එලෙසින් ඔබගේ ආධ්‍යාත්මය සැහැල්ලු කරන්න නිදහස් කරන්න විවේක ගන්වන්න නික්ම යන්න එයින් බාහිර වූ තත්වයක්ම ඔබ තුල ඇති කරගන්න නොඇලෙන්න නොගැටෙන්න අන් ස්වභාවයකට පත්වන්න මේ සෑම සදහම් කරුණක්ම පින්නතුනි ඔබ ගවේෂණය කරන්නට ඕනේ සියල්ලම මනසින් ඉවත් කරලා සියල්ලම මනසින් බැහැර කරලා මෙලොවුතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන තථාගත දර්ශනය ස්වභාවික දර්ශනය තුල ඔබට ජීවමාන වන්නට නම් ඒ තුලින් නිවීම ඇති කරගන්නට නම් සියල්ලම මනසින් අතහැරලා ඔබ වාසය කරන්නට ඕනේ මම නොවන්න මේ සද්ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නේ ඔබ නොවේයි ඔබගේ ආධ්‍යාත්මය විවෘත කරන්න සැහැල්ලු කරන්න වෙන අන් ස්වභාවයකටම පත් කරන්න රැය තුල වාසය නොකරන්න දහවල තුල වාසය නොකරන්න වෙන අන් ස්වභාවයක වැඩ සිටින්න ජීවත් නොවන්න මරණයට පත් නොවන්න වෙන අන් ස්වභාවයක සිටින්න ජීවත් නොවන්න මරණයට පත් නොවන්න වෙන අන් ස්වභාවයක සිටින්න මේ ඔබගේ ලෝකය ඉක්මවා යන මොහොතයි ඔබගේ ලෝකය ඉක්මවා යන මොහොතයි සැප දුක ඉක්මවා යන මොහොතයි මෙලොව ලබන ලොකුම සතුට කුමක්ද මිදීමෙන් නිදහස් වීමෙන් ලබන සතුටයි ඔබ තුල මවාගත් සියලුම ගති වලින් නිදහස් වී මේ සදහම් කරුණෝ
ආධ්‍යාත්මයටම දැනෙන්න ඉඩ හරින්න. කිසිවෙක් නොවි මම නොවි බලාපොරොත්තුව කියලා කියන්නේ ඔත්තුකාරයෙකුටත් වඩා දුක් විඳින ස්වභාවයක්. සියලුම බලාපොරොත්තු වලින් නිදහස් වෙන්න. අතහැර දමන්න. හොඳද නරකද නොගන්න. වෙන අන් ස්වභාවයක්ම ගන්න. පුද්ගලයෙක් නොවන්න. වෙන අන් ස්වභාවයක්ම ගන්න. ඉඳුරන් පහටම තියෙන බැඳීම් දුරු කරන්න. අපේක්ෂා සහිතව හෝ අපේක්ෂා රහිතව නොසිටින්න. වෙන අන් ස්වභාවයකම සිටින්න. එය මනාව පූර්ණත්වයට පත් කරන්න. එය තමා තුළට අනුගත කරගන්න. ඒක ජීවය බවට පත් කරගන්න. මේ මොහොතේ සිත නිහඬවම පවතින්න ඉඩ හරින්න. කිසිදු දෙයක් සිදුවේ යයි අපේක්ෂා නොකරන්න. සිතට දැනෙන සිතිවිලි වලට නොබැඳෙන්න. කනට ඇහෙන ශබ්ද වලට නොඇලෙන්න. සංසුන්ව විවේකීව සිටින්න. ඒ නිර්වාණ ධර්මය තමන් තුළින් මතු කරගන්නා මොහොතයි සිතේ ඇතිවන සෑම සිතිවිල්ලක්ම සදහම් ඇසින්ම බලන්න. විමුක්ති ඇසින්ම දකින්න. ප්‍රශ්නය හා පිළිතුර මේ මොහොතේම දකින්න. ධර්මය එකතු කරන්න. ප්‍රශ්නය හා පිළිතුර මේ මොහොතේම දකින්න. ධර්මය එකතු කරන්න. මනස සංසුන් නොකරන්න. අසංසුන්ද නොකරන්න. ස්වභාවිකත්වය යනු එයයි. මහා හුළඟක්සේ හමාගෙන යන්නට ඉඩ හරින්න. ගංගාවක් ඇලක් දුලක්සේ ගලාගෙන යන්නට ඉඩ හරින්න. දිය ඇල්ලක්සේ කඩා හැලෙන්නට ඉඩ හරින්න. කිසිම තැනක නොරඳන්න. තත් ආකාරය දකින්න. මහ පොළොවසේ වාසය කරන්න. නොසැලෙන්න. නොතැවෙන්න. කිසිදු ආකාරයක පැමිණීමක් හෝ නික්ම යාමකින් තොරව වාසය කළ යුතුයි. එලෙසින්ම කිසිදු තැනක නොපිහිටා වාසය කළ යුතුයි. කිසිදු දෙයක් ග්‍රහණය නොකොට වාසය කළ යුතුයි. මෙහෙයවීමකින් තොරව
වාසය කළ යුතුයි. පුද්ගලත්වයෙන් තොරව වාසය කළ යුතුයි. කුමන ආකාරයකින් හෝ සංඥා පහළ කර නොගනිමින් වාසය කළ යුතුයි. එවිටයි සංස්කාර ලෝකය දුරු වෙන්නේ. අසංකාරික බවට ඇලෙන්න දැන් ලෝකෝත්තර දර්ශනය ගවේෂණය කරන මොහොත නම් මදක් සිතා බලන්න. ඇස, කන, නාසය, දිව, කය, මනස ඉක්ම වූ ධර්මතාවය කුමන ආකාරයේ ස්වභාවයක් හැඩයක් ගනීවිද? රූප, ශබ්ද, ගන්ධ, රස නොවන ස්පර්ශ කළ නොහැකි සිතෙන් මවාගත නොහැකි ධර්මතාවය කුමන ස්වરૂපයකින් පවතිනවාද? එතනට ඔබගේ ඥානය ළඟා විය යුතුයි. ඔබගේ ඥානය ළඟා විය යුතුයි. එවිටයි ලෝකයෙන් නිදහස් වෙන්නේ. පවුද, පින්ද, හොඳද, නරකද අතහරින්න. මමද මාගේද අතහරින්න. රැයද දහවලද අතහරින්න. ඇලීම් ගැටීම් අතහරින්න. සුඛ වේදනා දුක් වේදනා අතහරින්න. අතහැරීමද අතහරින්න. කිසිවක නොඇලෙන්න. කිසිවක නොඇලෙන්න. අතහැරීමෙන් වළකින්න. ඒ ඔබේ ආධ්‍යාත්මය තුල පූර්ණත්වයට පත් කරන්න. කිසිවකට නොඇලෙන්න. අත්හරිනවා යනුවෙන් වැඩපිළිවෙලකටද නොයන්න. නොදැනුවත්වම ක්‍රියාවලියක් නිර්මාණය වුණොත් අතහැරීමක් සිදු නොවන බව නුවණින් දකින්න. ඒ ආකාරයෙන් සංසුන් වන්න, සංවර වන්න, එලවත් නොඇලෙන්න, මෙලවත් නොඇලෙන්න, දහමයයි නොඇලෙන්න, අදහමයයි නොඇලෙන්න, නොගැටෙන්න. නොගැටෙන්න, නොඇලෙන්න. වෙන අන් ස්වභාවයකටම පත්වන්න. පුද්ගලයෙකු හැටියට නොබැලිය යුතුයි. කිසිදු අපේක්ෂාවක් නොතිබිය යුතුයි. අපේක්ෂාවෙන් තොරව නොසිටීමට වග බලා ගන්න. පහසුවද අපහසුවද අතහරින්න. සිතේ නිහඬ බව හෝ අපේක්ෂා නොකරන්න.
මුහුදේ රළ ඇතිවන්නේ මුහුද කැමති ආකාරයටයි. ඒ මුහුදටයි අයිති. ලෝකයේ පවතින්නේ ලෝක ධර්මතාවලට අනුවයි. එය ලෝකයටයි අයිති. ශරීරය පවතින්නේ ශරීරයේ අයිති දහමටයි. ඒ ශරීරයටයි අයිති. මාහට කිසිවක් අයිතියයි නොසිතන්න. මාහට කිසිවක් අයිතියයි නොසිතන්න. මාහට කිසිවක් අයිති නැතයිද නොසිතන්න. ඒ දෙකෙන් වැළකීමටද උත්සාහ නොකරන්න. වීර්යෙන් තොරව නිවන් දකින්න. වීර්යෙන් තොරව නිවන් දකින්න. ඒ වගේම වීර්යයක් නොමැතිව සිටීමටද කටයුතු කරන්න. එලෙසම කටයුතු නොකරන්න. කිසිවක් නොබලන්න. කිසිවක් නොබලන්න. නොබලා සිටීමට අපේක්ෂා නොකරන්න. නොබලා සිටීමට අපේක්ෂා නොකරන්න. ස්වභාවයේ තුල ගලාගෙන යන මනස පුදුමාකාරයි පින්නතුනි. ලෝකෝත්තර දර්ශනයේ සොයාගෙන යන මනස අද්විතීයයි. මේ ඔබගේ මරණය ජය ගන්නා මොහොත. මරණය ඉක්මවා යන මොහොත. ලෝකයෙන් සමුගන්නා මොහොත. ඔබ මේ ලෝකයේ දෙස බලන්නේ පුද්ගලත්වයකින් තොරවයි. ඇස් දෙකෙන් නොවේ. විමුක්ති ඇසින් මේ ලෝකයට ඇහුම්කන් දෙන්නේ කන් දෙකෙන් නොවේ. කන ඉක්මවමින් මේ ලෝකයේ දෙස ඔබ සංවේදනා ඇති කරගන්නේ පුද්ගලත්වයේද ඉක්මවමින්. බලන්න ජීවිතේ මොහොතින් මොහොත ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ සෙවණට මොහොතින් මොහොත ලං වෙනකොට ඒ බුදු සුවඳ ඔබට දැනෙනකොට මේ සියලුම දේන් තමන්ගේ මනස නිදහස් කරලා සදාකාලික සැනසීමක් වෙනුවෙන් සදාකාලික සුවයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්නට පුළුවන් නම් මරණය ඉදිරියේහි නොසෙල්වී සිටින්නට පුළුවන් නම් ඒක තමයි ඔබ ලබන විශිෂ්ටතම ජයග්‍රහණය. පින්නතුනි, මේ ගාම්භීර වචනවලට ගරු කරන්න. මේ ගාම්භීර වචනවලට ගරු කරන්න. මේ බුදුවරුන්ගේ වචන මේ ලෝක ධාතු කම්පා කරන වචන ආර්යයන් වහන්සේලා
රහතන් වහන්සේලා බිහි කරන වචන බලන්න ඔබගේ ජීවිතය ආපස්සට හැරිලා ඔබ මෙච්චර වෙලා පියවර මැනලා තියෙන පින්නතුනි දෙපයින් පියවර මනින්නට බැරි මාවතක් ඔස්සේ මේ පාවඩේ එලන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ සිටින දිශාවට ඒක මල් පලසක්ම කරගන්න සියලුම බාධක අභිභවමින් සියලුම අභියෝග ජය ගනිමින් ඒ මල් පලස ඔස්සේ ඔබ ගමන් කරන්න. ඔබගේ ජීවිතයේ කවදාවත් මෙවැනි මොහොතක් නැවත වතාවක් උද්ගත නොවෙන්නටත් පුළුවන්. මෙවැනි අවස්ථාවක් මතු නොවෙන්නටත් පුළුවන්. මේ සද්ධර්ම දේශනාව පැවැත්වෙන මොහොතේදී මේ සඳහා ලෝකයක් වන්දනා කරાવી පින්නතුනි ලෝකයක් වන්දනා කරાવી ලෝකයක් සාදුනාද දේවි මොහොතකට සියලු ලෝක ගල් ගැහිවි. ඒකට හේතුව තමයි වචනේ ඉක්මවා යමක් දේශනා වෙනවා නම් ඒක සැබවින්ම තථාගත දර්ශනය වන නිසා ඔබ මේ මොහොතේ කරන්නට යමක් සිතනවා නම් ඒට දැන් පිළිතුර ලැබී අවසන්. ඔබ නොකරන්නට දෙයක් සිතනවා නම් ඒටද පිළිතුර ලැබී අවසන්. ඔබ හිතන්නට දෙයක් සොයනවා නම් ඒටද පිළිතුර ලැබී අවසන්. නොහිතන්නට දෙයක් සිතනවා නම් ඒටද පිළිතුර ලැබී අවසන්. ප්‍රශ්නය සහ පිළිතුර අවසන් වූ මොහොතක් ජීවිතය හා මරණය ඉක්මවා ගිය මොහොතක් ලෝකේ ජයගත් මොහොතක්. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. පින්නතුනි ගත වෙච්ච කාලය ඇතුළත ඔබ සියලුම දෙනා සත්‍ය සොයාගෙන ගියා. සත්‍ය සොයාගෙන ගියා. ඒක තමයි ඔබගේ සත්‍යේ චාරිකාව. සත්‍යේ චාරිකාව. ඔබ මේ සත්‍යේ චාරිකාව තුල මමත්වය පෝෂණය කරන ධර්මතා නෙවෙයි මමත්වයෙන් නිදහස් වීමේ ධර්මතා බල ගන්නවන්න ඕනේ.
ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම බල ගැන්වෙනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සත්‍ය කුමක්ද කියන දේ හඳුනගන්න. මේ සත්‍ය දකින්න. ඔබ මෙච්චර වේගයෙන් මේ දුවගෙන යන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම තවමත් ඔබගේ ශක්තිමත් නැති නිසා. ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් නැති නිසා. නමුත් ගත වෙන සෑම මොහොතකම ඒ ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඒක බල ධර්ම බවට පත් වෙනවා පින්නතුනි. ඒක බල ධර්ම බවට පත් වෙනවා. ඔබ තුල ප්‍රඥාව වැඩි වෙන්න ප්‍රඥාවෙන් යුක්තව බලන්න ඔබගේ වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවා. අපි හැම වෙලාවකදීම කටයුතු කරන්නේ කල්පනා කරන්නේ මේ දුකින් නිදහස් වීම පිළිබඳව. සසර දුකින් නිදහස් වීම පිළිබඳව. ඒකේ තියෙන භයානකකම පිළිබඳව. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේ ඔබට ගොඩාක්ම ළඟින් හිටියේ කවුද? ඔබගේ ජීවිතේ ඔබට ගොඩාක් ළඟින් හිටියේ කවුද? කියන තැනට ඇවිල්ලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබගේ ආධ්‍යාත්මයකට උත්තරයක් සපයයි මගේ ජීවිතේ මට ළඟින්ම හිටියේ මගේ මහත්තයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ජීවිතේ මට ළඟින්ම හිටියේ මගේ නෝනා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් කියාවි මගේ දරුවෝ කියලා. තවත් කෙනෙක් කියාවි මගේ අම්මා තාත්තා කියලා. පින්නතනි ඔබ මේ සෑම උත්තරයක්ම ගොඩනගන්නේ එක්තරා රැවටීමක් තුල ඉඳලා. එක්තරා රැවටීමක්. ඒ රැවටීම තමයි ඔබේ හිත ඔබව මේ අනන්ත සංසාරේ ගමන් කරන්නට මේ සසරෙහි තියෙන භයංකාරත්වයෙන් ඒ භයංකාරත්වය ඔබට සංගවලා ඒ භයංකාරත්වය ඔබගෙන් සංගවලා මේ සංසාරයට ඇද දමන ස්වභාවය ඔබ මෙච්චර කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ මේ ලෝකයට බැඳිලා මේ සංසාරයට එකතු වෙවි එන්නේ එකම කාරණයක් නිසා පින්නතුනි. එකම කාරණයක් නිසා. ඒක තමයි මේ සංසාරයේ තියෙන ස්වභාවය තේරුම් ගන්න එක. මේ රැවටීම කියන දේ තේරුම් ගන්න එක. රැවටීම කියන දේ තේරුම් ගන්න එක. ඔබෙන්ම අහලා බලන්න
ඇයි මම රැවටුනේ? ඇයි මම රැවටුනේ කියන කාරණාව ඔබ ඔබගෙන් අසා දැනගන්නට ඕනේ. අසා දැනගන්නට ඕනේ. පින්නතුනි සෑම වෙලාවකදීම පුද්ගලත්වයේ මනස කටයුතු කරන්නේ සැපයක් බලාපොරොත්තු වෙන සැපයක්. ඔබගේ මනස හැම වෙලාවකදීම කටයුතු කරන්නේ සැපයක් බලාපොරොත්තු වෙන. ඔබ කැමති නෑ දුක් විඳින්න. වචනයකින් හෝ සැපක් ලබන්න. වචනයකින් හෝ ප්‍රශංසාවක් ලබන්න. වචනයකින් හෝ ගරු කිරීමක් ලබන්න තමයි ඔබගේ මමත්වයේ හැම වෙලාවකදීම කැමති වෙලා තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඔබ ඒ තරම්ම ඔබගේ මමත්වයට කෑදරයි. ඔබගේ මමත්වයට ඔබ ඒ තරම්ම ආදරෙයි. ඒ නිසාම තමයි පින්නතුනි ඔබ මෙතරම් රැවටුනේ. ඔබ මෙතරම් රැවටුනේ. දැන් මොහොතකට කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතේ යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් ඔබ සැපක් බලාපොරොත්තු වෙනවා නම් මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සැපක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඒ සැප අත්දකින්න තුරු ඒ මවාගත් සැපේ වෙනුවෙන් ඔබ තුල පවතින්නේ අසහනයක්. මවාගත් සැපේ වෙනුවෙන් ඔබ තුල පවතින්නේ අසහනයක්. ඒක බලන්න තමන්ගේ හදවතට ලං කරලා ඒ අසහනය තුල ඔබ ජීවත් වෙනවද? අසහනය කියලා කියන්නේ පින්නතුනේ සැපේ තුලින් ඔබට නොපෙනුණු දුක. සැපක් බලාපොරොත්තුෙන් ඔබ කරා නොපැමිණි සැප බලාපොරොත්තුෙන් අසහනයෙන් ජීවත් වෙන ස්වභාවය. දැන් ඔබට ලෝකයේ විසින් ඉලක්කයක් පෙන්නලා ඒ ඉලක්කය සැපයි කියලා හඳුන්වලා ඔබට ඔබගේ මනස එක්තරා දිශාවකට යොමු කරලා තියෙන්නේ. එක්තරා දිශාවකට. ඒ දිශාව ඔස්සේ තමයි දැන් ඔබ මේ ගමන් කරන්නේ. මොකද හේතුව ඔබ ඔබගේ හිත පිළිගත්තා. ඔබ ඔබගේ හිත විශ්වාස කළා. ඒ නිසා ඒ අසහනය කියන දේ උනත් ඔබ හඳුනාගත්තේ නැත්තේ ඇයි? ඔබ ඒ මොහොතේදී ඔබගේ සිත තුල රැවටුණු නිසා. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ජීවිතේ අපි කරා පැමිණෙන සෑම ප්‍රශ්නයක්ම නුවණින් දැකලා ඒක විසඳ ගන්න. අනිත් කාරණාව තමයි ඔබ හරි
කැමති අභියෝග වලට මුහුණ දෙන්න. අභියෝග වලට මුහුණ දෙන්න. මොකද්ද පින්නතුනේ අභියෝගයක් කියලා කියන්නේ? අභියෝගයක් කියලා කියන්නේ ඔබ විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්. ඔබ දැනුත් මේ අභියෝගයක් වෙනුවෙන් තමයි මුහුණ දෙන්නේ. මොකද්ද ඔබ මේ මොහොත තුලදී නිර්මාණය කරගෙන තියෙන අභියෝගය? සද්ධර්මයේ සොයාගෙන යාම. සද්ධර්මයේ සොයාගෙන යාම. ඉතින් ඔබ මේ වෙලාවේ විඳින්නේ දුකක්. මේ වෙලාවේ විඳින්නේ දුකක්. ලෞතර බුදු කෙනෙක් දේශනා කරනවා හැම වෙලාවකදීම මේ සද්ධර්මයේ සොයාගෙන යන්න ඕනේ, මේ සද්ධර්මයේ ගවේෂණය කරන්නට ඕනේ. කිසිම තැනක රඳන්නේ නැතුව. කිසිම තැනක රඳන්නේ නැතුව. අපිට අපේ හිත අවබෝධ කරගන්න බැරි වුණා. හිත අවබෝධ කරගන්න බැරි වුණා. අපි හැම වෙලාවකදීම රැවටුණා. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. හිතන්න ඔබ ළඟ තියෙනවා බිමින් හාල් ගෝණියක්. හාල් ගෝණියක් තියෙනවා. ඔබ මේ හාල් ගෝණිය දිහා බලාගෙන ඉන්නවා. ඔබට මොකද්ද මේ හාල් ගෝණිය ගැන හිතෙන්නේ? මේ හාල් ගෝණිය ඔබට සැපක් විදිහටද පේන්නේ? මේ හාල් ගෝණිය ඔබට දුකක් විදිහටද පේන්නේ? දැන් හිතෙන් මවා ගන්න හාල් ගෝණියක්. හාල් ගෝණිය මවාගෙන හාල් ගෝණිය දිහා බලලා කල්පනා කරලා බලන්න මේ හාල් ගෝණිය මට සැපයිද? මේ හාල් ගෝණිය මට දුකයිද? සැපක්වත් දුකක්වත් නැහැ. ඒ වෙලාවේ පවතින්නේ හාල් ගෝණිය සම්බන්ධයෙන් උපේක්ෂාවක්. සැපක්වත් දුකක්වත් නැත්නම් උපේක්ෂාවක් තියෙන්නේ. ඔබ මෙච්චර කාලයක් කරේ මොකද්ද? ඔබගේ ජීවිතයේ මේ උපන්න දවසේ ඉඳලා මේ මොහොත වෙනකම්ම ඔබ කරලා තියෙන්නේ හාල් ගෝණි කරට ගන්නවා, හාල් ගෝණි බිමින් තියෙනවා. නේ? කරට ගන්නෙත් කවුද? කරට ගන්නෙ තමන්. නේ? තමන් කරට අරන් තමන් කියනවා මේක බරයි, මේක වේදනාවයි. නේද? ඔක බිමින් තියන්න පුළුවන් උත් තමන්ටම විතරයි. බිමින් තිබ්බ මොහොතේ ඉඳලා තමන් හිතනවා අනේ දැන් හරි සැහැල්ලුයි, දැන් හරි සනීපයි. එතකොට බොහෝම ලස්සනට ඔබගේ උත්තරේ ගොඩ නැගෙනව නේද? හාල් ගෝණියට දොස් කියලා වැඩක් නැහැනේ. නේ? හාල් ගෝණියට දොස් කියලා වැඩක් නැහැ. එහෙනම් ඔන්න ඔතන තමයි ඔබගේ රැවටීම කියන දේ තියෙන්නේ. දැන් ඉතින් කොහොමද ඔය රැවටීමෙන් නිදහස් වෙන්නේ? දැන් කොහොමද ඔය රැවටීමෙන් නිදහස් වෙන්නේ? හාල් ගෝණිය තියෙද්දෙන් කියලා බලාගෙන සිටීමම නෙවෙයි එතන කරන්න ඕනේ. තමානේ තමාගේ මේ වේදනාවට වග කියන්න ඕනේ. බරක් ඔසවගෙන යනවා නම් ඒ බර කියන දේ අවබෝධ කරගෙන ඒ බර කියන දේ දැනගෙන ඒ බර උස්සගෙන ගියාට කමන්නේ. හැබැයි ඔබ ඒක අවබෝධයෙන් දකිනවනම් බර කියන දේ තුල ඔබ අවබෝධයෙන් ඉන්නවනම් බර කියන දේ තුල ඔබ අවබෝධයෙන් ඉන්නවනම් ඒ සැහැල්ලුව කියන දේ තුල ඔබ අවබෝධයෙන් ඉන්නවනම් හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ බර කියන දේ තුල ඔබ අවබෝධයෙන් ඉන්නවනම් සැහැල්ලුව කියන දේ තුල ඔබ අවබෝධයෙන් ඉන්නවනම් ඔබට හාල් ගෝණිය ප්‍රශ්නයක් වෙලා නැහැ නේද? ඔබට අවබෝධය නැති නිසා නේද කරටගත් හාල් ගෝණිය බර දැනුනේ? කරටගත් හාල් ගෝණිය බර දැනුනේ අවබෝධය නැති නිසානේ. අවබෝධය තුල හිටියානම් එක ගෝණියක් නෙමෙයි ගෝණි දෙකක් ගන්නත් පුළුවන්. ඔබට මනසට ඒ බර දැනෙන්නේ නැහැ.
ඔන්න ඔතනින් තමයි ඔය රැවටීමෙන් නිදහස් වෙන්න තියෙන්නේ. සැහැල්ලුව දැනෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේක කරට ගත්තත් එකයි මේක බිමින් තිබ්බත් එකයි. පැහැදිලිද මම මේ කියන දේ? ආන්න එතන තමයි අර නොරැවටීම කියන දේ තියෙන්නේ. නොරැවටීම. දැන් බලන්න ඔබගේ ජීවිතේ දවස ගෙවෙන මේ ඔරලෝසුවේ පැය 24ක කාලය මේ කටු කැරකෙවෙන කාලය ඇතුළත ඔබ මොන වෙලාවේද ඒ විදිහ අවබෝධයෙන් කටයුතු කරන්නේ? ඔබට එහෙම කටයුතු කරන කාලයක් හොයාගන්න පුළුවන්ද? බෑ. ඔබ කරන්නේ මොකද්ද? කරට ගන්න එකයි බිමින් තියෙන එකයි විතරයිනේ. කරට ගන්නකොට කියනවා අම්මෝ දැන් හරි අමාරුයි. බිමින් තියෙනකොට කියනවා අම්මෝ දැන් හරි සැහැල්ලුයි. නේද? එතකොට අපි ඔන්න ඔතෙන්ට උත්තරේ හොයමු. අපි ඔතෙන්ට උත්තරේ හොයමු. ඔබට ඒකට උත්තරයක් හොයන්න හිතෙන්නේ නැද්ද? ඔතන හොඳට තේරුම් ගන්න ඔබට හැකියාවක් තියෙන්න ඕනේ ඔබ තුල තව කෙනෙක් නිර්මාණය කරගන්න. තේරෙනවද මම මේ කියන දේ? ඔබට හැකියාවක් තියෙන්න ඕනේ ඔබ තුලින් සංවාදයක් ගොඩනගන්න. ඔබ තුලින් සංවාදයක් ගොඩනගන්න. දැන් ඔබ සංවාදයක් ගොඩනගන්නේ බාහිර පුද්ගලයෙක් එක්කනේ. වෙනත් කෙනෙක් එක්කනේ ඔබ කතා කරන්නේ. අදහස් වමාරු කරගන්නේ. එහෙම නැතුව ඔබ තුලින් ඔබ කෙනෙක් නිර්මාණය කරගෙන අන්න ඒ නිර්මාණය කරගත් කෙනා සමග ඔබට සංවාදයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබට බොහෝම පහසුවෙන් මේ රැවටීමෙන් නිදහස් වෙන්න පුළුවන්. කාවද ඔබ තුලින් නිර්මාණය කරගන්නේ? කාවද? කාවද නිර්මාණය කරගන්නේ? තමන්ගේම මමත්වය. තමන්ගේ මමත්වය ප්‍රතිනිර්මාණය කරගෙන තමන්ගේ මමත්වයත් එක්ක තමන්ට සංවාදය ගොඩනගන්න පුළුවන් නම් අපේ අයට ওই සංවාදය ගොඩනගන්න තාම තේරුනේ නැහැ. ඇයි හේතුව මේ මමත්වයේ කියන එක්කෙනා ඉන්න හැම වෙලාවකදීම අපිට නොපෙනෙන පැත්තේ. හරිද? මමත්වයේ ඉන්නේ අපිට නොපෙනෙන පැත්තේ. අපිට පෙනෙන පැත්තේ ඉන්න අයත් එක්ක විතරයි අපි සංවාදය ගොඩනගන්නේ. අපි දන්නේ ඒගොල්ලන්ව විතරයි. අපි අඳුරන්නේ ඒගොල්ලන්ව විතරයි. දැන් මෙයාගෙත් එක්ක සංවාදයක් ගොඩනගා ගන්න අපිට විදිහක් නැහැ. විදිහක් නැහැ නෙමෙයි විදිහක් තියෙනවා. අපි ඒ විදිහ දන්නේ නැහැ. ඇයි ඒ? විදිහ දන්නේ නැහැ කියලා කියන්නේ අපි බලන පැත්තේ නෙමෙයි මෙයා ඉන්නේ. දැන් අපි ඉස්සරහා පැත්ත බැලුවොත් එහෙම මෙයා ඉන්නේ පිටිපස්ස පැත්තේ. අපි පිටිපස්ස පැත්ත බැලුවොත් එහෙම මෙයා ඉන්නේ ඉස්සරහා පැත්තට. අපි බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට මෙයා යනවා. හැමතිස්සෙම වෙන්නේ ඒක. බලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට මෙයා යනවා. ඒතර පේන්නේ නැහැ. හැමතිස්සෙම වැහෙනවා. අපිට වැහෙනවා. වැහිච්ච එක්කෙනා කොහොමද අපි ඉස්සරහට ගන්නෙ? ඒ වැහිච්ච එක්කෙනා ඉස්සරහට ගන්න විදිහ තමයි මම ඔය දැන් කිව්වේ. මොකද්ද විදිහ? මොකද්ද විදිහ? සංවාදයේ ගොඩනගන්න ඕනේ. දැන් මෙතන ඉන්නව සංවාදයේ ගොඩනගාගත්ත අයත් ඉන්නවා සංවාදයේ ගොඩනගා ගන්න උත්සාහ කරන අයත් ඉන්නවා. කොහොමද දැන් ඔය සංවාදයේ ගොඩනගන්නේ? මට එක්කෙනෙක් කියන්න බලන්න. කොහොමද මේ සංවාදයේ ගොඩනගන්නේ? මේ සංවාදයේ ඔබට ගොඩනගා ගන්න පුළුවන් නම් අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ඔබ තුල ගොඩනැන් වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම ටික ගොඩනැන්ුනේ නැත්තම් ඔබට මේ රැවටීමෙන් නිදහස් වෙන්න බෑ. රැවටීමෙන් නිදහස් වෙන්න බෑ. කාට හරි පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කොහොමද මේ සංවාදේ ගොඩනගන්නේ කියලා? පුංචි උදාහරණයක් එක්ක. මොකද හරි වටිනවා පින්නතුණී ඒක. ඒ සංවාදේ ඔබට
ජීවිතේ හැම වෙලාවකදී මේ සංවාදයේ තුල ඉන්න පුළුවන් නම් ඔබ නොදැනුවත්වම ඔබගේ ඉන්ද්‍රිය ධර්ම ටික බලාගෙන ඉඳෙද්දි මතුවෙනවා. බලාගෙන ඉඳෙද්දි මතුවෙනවා. කොහොමද ඔබ මේ සංවාදේ ගොඩනගන්නේ? දැන් මෙතන ඉන්නවනේ හොඳ නේද? මේ මග ආපු අය ඉන්නවා. කොහොමද ඔබ මේ සංවාදේ ගොඩනගන්නේ? වැරදුනට කමන්නේ. වරදින්න හරි කියන්නේ. එතකොට තමයි Tamanට තමන්ගේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. හරි හරි. ඒක හරි. කෙලෙසක් ආවා කියලා අපි ඒක නිකන් වර්ණවත් කරමු නිකන් ලස්සන උදාහරණයක් දාලා. කේන්තියක් වෙන්නත් පුළුවන්. අනිත් එක ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ලෙන්ගතුකමක් වෙන්නත් පුළුවන්. නෑ. නිර්වාණය කියන දේ බොහොම ළඟ තියාගෙන හරිද? බොහොම ආසන්නයේ තියාගෙන ඔබ ගොඩාක් දුරින් යනවා මේක අල්ලන්න. හරි දුර යනවා මේක. ගොඩක් දුර යන්න එපා. මේ ළඟම බලන්න. තමන් දිහාම හැරිලා තමන් බලන්න. සූක්ෂම වෙන්න එපයි තමන්. දැන් අපි හිතමු මවා ගන්න ඕගොල්ලෝ. මවා ගන්න. මෙතන තියෙනවා මානෙල් මලක්. මෙතන තියෙනවා මානෙල් මලක්. දැන් ඔය සියලු දෙනාම මේ මානෙල් මල හිතෙන් මවා ගන්න මෙතන තියෙන. මෙතන තියෙනවා මානෙල් මලක්. නේ? දැන් මානෙල් මලක් කිව්වයන් පස්සේ ඔබට මොනවද දැනෙන්නේ? සුවඳක් දැනෙනවා. සුවඳක් දැනෙනවා. හරිද? තව මොනවද? පාට පිළිබඳ ඊළඟට පෙත්තේ හැඩය. තව රේණු. තව මෘදු බව. තව මොනවද? හරි දැන් ඔබ දැන් ඔය අංග ලක්ෂණ ගණනාවක් කිව්වනේ. ඔය අංග ලක්ෂණ ටික කියවෙනකොට ඔබ සහ ඒ කියන්නේ අර ඔබට නොපෙනෙන කෙනෙක් ඉන්නේ. දැන් මේ සංවාදේ හදාගන්න විදිහ මම මේ කියන්නේ හරිද? සංවාදේ හදාගන්න විදිහ. දැන් ඔය මල තියෙනවා මෙතන. මල තියෙනකොට දැන් ඔය ටික හරියටම නිකන් අර ෆයිල් ඕපන් වෙනවා වගේ ඕපන් වුණා නේ. සුවඳ ඕපන් වුණා, මෘදු බව ඕපන් වුණා නේ. පෙත්තේ හැඩේ ඕපන් වුණා නේ. පට ගාලා ඔක්කොම ඕපන් වෙනවා නේ. මොනවද දැන් මේ ඕපන් වෙන්නේ? සංඥා ටිකක් ඕපන් වෙනවා නේ. එතකොට ඒ සංඥා ටික ඕපන් වීම තුල අවසානයේ එකක් සිද්ධ වෙනවා මෙතන. මොකද්ද වෙන්නේ? ඔබ මේ මලත් එක්ක ඇලෙනවා. ඇලෙන්න ඕන කාරණා ටිකක් නෙවෙයි කිව්වේ. සුවඳයි කිව්වා නේ. මු르දුයි කිව්වා. දම් පාටයි කිව්වා. රේණු ලස්සනයි කිව්වා නේ. ඔය කියපු කරුණු පහම මේ මලත් එක්ක ඇලෙන්න ආපු කරුණු ටිකක් නේද? ඒක පැහැදිලිද? හරිද? එතකොට ඒ කාරණා පහ එක්කෙනෙක් බලාපොරොත්තු වෙනවා අපෙන්. 5ක් හෝ 6ක් හෝ 10ක් හෝ වේවා ඒ ටික අපෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. කවුද බලාපොරොත්තු වෙන්නේ? අන්න හරි අපේ මමත්වයේ කියන එක්කෙනා අපෙන් බලාපොරොත්තු වෙන උත්තර ටික තමයි ඒ ආවේ. හරිද? මමත්වයේ කියන දේ අපෙන් බලාපොරොත්තු වෙනවා ඒ උත්තර ටික. අපි ඒ උත්තර ටික දුන්න හැටිය මොකද වෙන්නේ? අපි අර මල කියන එකත් එක්ක උපාදානස්කන්ධයක් හැදුවා. මල කියන එකත් එක්ක උපාදානස්කන්ධයක් හැදුවා. අර කියන කාරණා ටිකත් එක්ක මල කියන දේ ඇල්ලුවා. ඇහෙන් ඇල්ලුවා, නාහෙන් ඇල්ලුවා, නේ? ස්පර්ශයෙන් ඇල්ලුවා, හැමතැනකින්ම ඇල්ලුවා. ඔන්න දැන් මල මගේ වුණා. මෙච්චර වෙලා මල මගේ නෙමෙයි, දැන් මල මගේ. දැන් ඔබ දැන් ඔය ලස්සනට උත්තර ටිකක් හදනව නේද?
මොකද්ද හදපු උත්තර ටික? මල සුවඳයි. මු르දුයි. දම් පාටයි. රේණු ලස්සනයි. මොකක් හරි දෙයක් දැන් ඔබ ගොඩ නැගනවනේ. ඔය උත්තර ටික එක පාරට නොදී ඉන්න. ඔය උත්තර ටික දෙන්න කලබල වෙන්න එපා. මල තියෙද්දෙන්. දැන් එයා අපෙන් ඉල්ලන ඕනේ උත්තර ටික. පැහැදිලිද මම කියන දේ? එයා ඉල්ලන උත්තර ටික දැන් උත්තර ටික කියන්නේ එයා අපිට ඔය ප්‍රශ්න පත්‍රයක් දුන්නේ. මල තියලා මලත් එක්ක තියෙනවා ප්‍රශ්න පත්‍රයක්. එයා දන්නවා අපි ලියන උත්තරේ. ඒ උත්තර ටික බලාපොරොත්තුෙන් එයා ප්‍රශ්න පත්‍රයක් දෙනවා අපිට. දැන් ඔබ කරන්නේ මොකද්ද? ප්‍රශ්න පත්‍රේ පැකට් එක කඩලා ප්‍රශ්න පත්‍රේ එළියට ගන්නත් කලින් ඔබ ප්‍රශ්න පත්‍රේට උත්තර ලියලා ඉවරයි. හරිද? දැන් මල තියෙනවා. දැන් ප්‍රශ්න පත්‍රෙත් තියෙනවා. ඔන්න දැන් සංවාදය ගොඩනගනවා. කොහොමද සංවාදය ගොඩනගන්නේ? උත්තර ලියන්න එපා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැන් එයා උත්තරය බලාපොරොත්තු වෙනෝනේ අපි දෙන්නේ නැහැ උත්තර. දැන් උත්තර දෙන්නේ නැහැ. දැන් සංවාදයක් ගොඩනගෙන්නේ නැද්ද? උතන. අපි ලිව්වොත් කතා කරලා තියෙන්නේ මං විතරයිනේ. ප්‍රශ්නෙට උත්තරයක් ලියලා දුන්නොත් සංවාදයේ ඒකපාක්ෂිකයි. මම කතා කරා මම කාරණා කීපයක් සම්බන්ධයෙන් සතුටු වුණා. මගේ උත්තර ටික මම ලිව්වා. මම එහා පැත්තට දුන්නා. එහා පැත්ත නිශ්ශබ්දයි. ඒ කියන්නේ මාර පාක්ෂික බලවේගය නිශ්ශබ්දයි. දැන් උත්තර ලියන්නේ නැහැ. මල තියෙනවා. හරිද? මල තියෙනවා. උත්තර ලියන්නේ නැහැ. අන්න ඒක තමයි මම මේ කියන්නේ මේ සංවාදේ ගොඩනගන විදිහ. පංචේන්ද්‍රිය ටික ක්‍රියාත්මක වුණොත් උත්තරේ ලියලා ඉවරයි. ඒතර මේක දකින්න. ඔයාට ඕන උනාට මම ඕකට උත්තර දෙන්නේ නැහැ දැන් මම. මගෙන් ඒ උත්තරේ බලාපොරොත්තු වුණාට මම ඒ උත්තරේ දැන් දෙන්නේ නැහැ කියලා ඉවර වෙලා තමන් එතන සංවාදේ ගොඩනගන්න. ඒ වගේම හිතන්නකො මෙතන තියෙනවා පෙති කඩාගෙන වැටිච්ච මලක්. පරවෙච්ච මලක් කියලා හිතන්නකො. දැන් මෙතන තියෙනවා ඒක. දැන් ඒකත් දීලා මෙයා අපෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේක දිහා බලපුවාම දැන් ඔබට මොකද හිතෙන්නේ? සාපේක්ෂ කරලා බැලුවොත් නේ මේකේ සුන්දරත්වයක් නැහැ කියන දේට ඔබ එනවනේ නේ. වර්ණය අඩු වෙලා, සුවඳ අඩු වෙලා, නේ රේණු මැලවිලා, නේ තියෙන අර හැඩේ වෙනස් වෙලා. එතකොට දැන් අන්න ඒ උත්තරත් එක්ක මෙයා අපෙන් බලාපොරොත්තු වෙනවා මේ තියෙන සංස්කාරයත් එක්ක අපි ගැටෙයි. ඒ ගැටීම නිසා උත්තර ටිකක් ගොනු කරයි කියන දේ මෙයා බලාපොරොත්තු වෙනවා. එයාට උත්තර දෙන්නත් එපා. ඒක තමයි වෙන්න ඕනේ. මෙයාට උත්තර දෙන්නත් එපා. මෙතන ලස්සන මලක් තිබුණත් ලස්සන මල දීලිවල අපෙන් උත්තරයක් ගන්න බලාපොරොත්තු වෙනවා. උත්තර නැහැ. පරවෙච්ච මලක් දීලිවල අපෙන් උත්තරයක් ගන්න බලාපොරොත්තු වෙන එතන උත්තරත් නැහැ. හරිද? උත්තර නැහැ. දැන් ඔබ කොතනද ඉන්නේ? අන්න දැන් ඔබ සංවාදයේ ගොඩ නැගුවා. එතන සංවාදයේ ගොඩ නැගනවා කියලා කියන්නේ මම කලින් සඳහන් කරපු අර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය ධර්ම ටික සංවාදයේ ගොඩ නැගෙනවත් එක්කම බල ධර්ම බවට පත් වෙනවා. දැන් මෙයා දන්නවා මේ සංස්කාරයක් එව්වට වැඩක් නැහැ. මේක උත්තර දෙන්නේ. දැන් මේ එවන්නේම සංස්කාරනේ අපිට. ඇහැට එවනවා, කනට එවනවා, නාසයට එවනවා, දිවට එවනවා, කයට එවනවනේ. හැම එකක්ම එවනවනේ අපිට. ඒ එවන්න කලින් අපි මොකද්ද කරන්නේ? පට්ට ගාලා උත්තර ලියනවා. පට්ට ගාලා උත්තර ලියලා අනිත් පැත්තට හැරෙන තැපැලේ යවලත් ඉවරයි. කලින් උපාදානය කරගෙන
එනවා. ආවට කමන්නේ ගන්නෙ නෑ. ගන්නෙ නෑ. අර දිත්තේ දිත්තමත්තං භවිස්සති කියලා කියන්නේ ඔන්න ඔතන. ඒක දැක්ක විතරයි. මේක ගත්තේ නෑ. ඉතින් බුදුහාමුදුරන්ගේ දර්ශනේ තියෙන්නේ එතන. ඇහුණා විතරයි. සංඥාව ගන්නෙ නෑ. දැක්කට එතන පළමු දැකීම පමණයි එතන තියෙන්නේ. ද්විතීක සිතිවිලි පහළ වෙන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා කියන්නේ ඒක ආවට වැඩක් නැහැ. ඒ එන එක පිළිගන්න කෙනෙක් නැහැ. ආවට දැන් ඔබට තෑග්ගක් දෙනවා. ඔබට තෑග්ගක් දුන්නට ඔබ තුල තෑග්ග පිළිගන්න කෙනෙක් නැත්තම් මේ තෑග්ගට මොකද වෙන්නේ? තෑග්ග ගත්තොත් නේ උතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මල කියන තෑග්ග දෙනවා. මල කියන තෑග්ග ඔබ ගත්තේ නැත්තම් මලට මුකුත් වෙන්නේ නැහැ ඔබට මුකුත් වෙන්නේ නැහැ. නේ? මලට මුකුත් වෙන්නේ නැහැ ඔබට මුකුත් වෙන්නේ නැහැ. ඒ පැහැදිලි කරලා දුන්න දේ තේරෙන්නේ නැද්ද? සංස්කරණය වෙන්නේ ගත්තොත්නේ. සංඥාව ආවට වැඩක් නැහැනේ ගන්න කෙනා නැත්තම්. සංස්කරණය වෙන්නේ නැහැනේ. ඒක තමයි වෙන්නේ. සංඥාව ආවට එතන මල කියන සංඥාව එන්නේ අපේ අතීතේ දැනුමේ තීච්ච එකක් නේ. මල කියලා අපි පුංචි කාලේ ඉගෙනගත්ත දෙයක් අතීතේ මනසට දාගත්ත දෙයක් මනසේ තැම්පත් කරලා තියෙන දෙයක් මේ වෙලාවේ මල කියලා ඔබට මතක් වෙනවා. ඊට අමතරව ඒකට දෙයක් එකතු කරනවා නෑ. මේක නිකම්ම මලක් නෙමෙයි. මේක මානෙල් මලක්. ඊට පස්සේ මානෙල් මලේ තියෙන ගුණාංග ටික ඔබට මතක් කරනවා. සුවඳයි, ලස්සනයි, දම් පාටයි, මු르දුයි ඔන්න වැඩේ. ඔන්න ඕක තමයි ලොක් කරගන්න ඕනේ. ඒ කියන්නේ මලක් කියලා දැන ගැනීම පමණක් ඇති. එතන තියෙන්නේ ප්‍රභාස්වර සිතක්. ඇලෙන ගැටෙන සිතක් නෙමෙයි එතන තියෙන්නේ. ඔබට දෙවෙනියට ඇති වෙන සිතුවිලි ටික තියෙන්නේ. දෙවෙනියට ඇතිවන සිතුවිලි ටික කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අරකේ තියෙන ගුණාත්මක ස්වභාවය ඔබ නිර්මාණය කරනවා. ඔබ හැම තැනකම කරන්න ওই දේ බලන්න හොඳට කල්පනා කරලා මලකට විතරක් නෙමෙයි. ඕන දෙයකට වාහනයකට ගත්තත් ඔච්චරයි, ෆෝන් එකකට ගත්තත් ඔච්චරයි, ෂර්ට් එකකට, ඇඳුමකට, කලිසමකට, ගවුමකට නේද? කන කෑමකට හැම දෙයකටම පුටුවකට, මේසයකට, නෝනට, මහත්තයාට, සහෝදරයාට, සහෝදරියට ඔය හැම එක්කෙනාටම කරන්නේ ඔබ කෑලි ඇඩ් කරනවා. ඇඩ් කරලි වල එයාගේ වැලියු එක වැඩි කරනවා. අනිත් පැත්තෙන් ගැටෙන්න ඕන නම් එයාගේ තියෙන ඒවා අයින් කළා වල එයාගෙත් එක ගැටෙනවා. ඔය ඇලෙන එකවත් ගැටෙන එකවත් ඒ පුද්ගලයාට අයිති දෙයක්වත් මේ පුද්ගලයාට අයිති දෙයක්වත් නෙමෙයි ඔබගේ මනසේ විතරයි තියෙන්නේ ඔය ප්‍රශ්නේ. නේ? තාම සියුම් ඉතින් මෙතනින් තමයි මේක රින්ගන්න ඕනේ. මේ තාම සියුම් දැනකින් තමයි මේක රින්ගන්න ඕනේ. නැතුව මේ මහා ලොකු ගුලක් නිර්මාණය කරලා නැහෙනේ. ප්‍රඥාව හොඳටම ටියුන් කරන්න ඕනේ. ටියුන් කළා ඒ තරම් ඊටාම සූක්ෂම කරන්න ඕනේ මේක. සූක්ෂම කරන්නේ නැත්නම් ඉතින් මේ දර්ශනේ තේරෙන්නේ නැහෙනේ. ඒකනේ මේක මෙච්චර අමාරු වෙලා තියෙන්නේ. අපි බොහොම මතු පිටින්නේ මේක හොයන්නේ නේ. බොහොම මතු පිටින්නේ. ඉතින් ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේක පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේක පෙර අහපු දර්ශනයක් නෙමෙයි ඕගොල්ලෝ. මේක ඔබ මීට කලින් අහලා නැහැ. ඕගොල්ලෝ මීට කලින් අහලා තින්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්න පුළුවන් ධමයක් පිළිබඳව. හැබැයි මේ තථාගත දර්ශනය ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැහැ.
ලෝකෝත්තර මට්ටමයි. එතකොට දැන් මේ ලෝකෝත්තර මට්ටමට එනවා කියලා කියන්නේ ලෝකෝත්තර දර්ශනය අඳුර ගන්නවා කියලා කියන්නේ අපේ ළඟ මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට අහු වෙන්නේ නැති ශක්තියක් නිර්මාණය කරන්න ඕනේ. ඒ ශක්තිය නිර්මාණය කරන්න ඕනේ. ඒ ශක්තිය කොහෙන්වත් මනින්න බෑ. ඒක මනින්න බෑ. ඒ සංවාදයේ ඔබ තුල ගොඩ නැගෙනවා නම් හරිම ලේසි මේ කියන කතන්දරේ මොකක්ද කියන එක තේරුම් ගන්න. මම ඔබට එකපාරක් කිව්වද මට වෙච්ච දෙයක් මේ මගේ ළඟ තියෙන කමිසයක්. ඒ කමිසේ දෙපැත්තම අඳින්න පුළුවන්. එක පරහයි තියෙන්නේ මෙන්න මෙතන තියෙනවනේ මේ පොඩි ලේබලයක්. ඒ ලේබලේ එළියට එනවා අනිත් පැත්තෙන් දොතින්. ඉතින් ඒ ලේබලේ කපලා අයින් කරා නම් මට ඒ කමිසේ අනිත් පැත්තත් ඇඳ හැකි කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් චෝදනා කරන්නෙත් නැහැ මේ කන පිට ඇඳලා කියලා. ඇත්තටම කන පිට තියෙන්නේ කොහෙද? කන පිට තියෙන්නේ හිතේ. නේ? හැම තැනකම කන පිට ගත්තොත් කන පිට කියන්නේ මොකද්ද? අපි අකමැති පැත්තනේ. නේ? හොඳ පිට කියන්නේ අපි කැමති පැත්ත. නේ? කැමති පැත්ත ඉතින් කොහොමදක් තියෙනවනේ. හැම එකකම කන පිට තියෙන්නේ අපේ හිතේ. ඉතින් මම කියන්නේ හොඳ පිටට ඇලෙන්නත් එපා, කන පිටත් එක්ක ගැටෙන්නත් එපා. දැන් ඔබට පුළුවන් ද සංවාදේ ගොඩනගා ගන්න. අනේ මොකද දන්නවද මම එහෙම කිව්වේ? මේ සංවාදේ ඔබට ගොඩනගා ගන්න පුළුවන් නම් මේ හරිම ඉක්මනට ඔබ මේ ධහම දකින්න. හරිම ඉක්මනට දකින්න. මොකද මේ සංවාදේ ගොඩනගා ගන්න විදිය එකපාරට මේ පළවෙනි ධර්ම දේශනාවට ආවයන් පස්සේ මේක පැහැදිලි කරලා දෙන්න බෑ. මේක පොඩ්ඩක් එහාට ගිය දෙයක්. ඉතින් මේ සංවාදේ ඔබ ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඔබ හැමතිස්සෙම කතා බහක ඉන්නේ. කවුරුත් එක්කද? ඔබගේ ප්‍රතිවාදියත් එක්ක. නිතරම අවදියෙන් ඉන්නේ. මිනිහා මොකක්ද ආයිත් දන්නේ නැහනේ. ඒකට රෙඩි වෙලා ඉන්නේ. හැබැයි එක වෙලාවක් එනවා මිනිහා ප්‍රශ්න පත්‍ර දාලා උත්තර නෑ අහ පැත්තෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මැෂින් එක නිකම්ම ඕෆ් වෙනවා. මේ මැෂින් එක ඕෆ් වෙනවා කියන්නේ ඔබගේ ප්‍රඥාව තියෙන්නේ ඉහළම තලයේ. දැන් ඔබ නැවතිලා. පැහැදිලිද මම කියන දේ? සිතිවිලි එනවාද? සිතිවිලි නෙමෙයි ප්‍රශ්නේ. ඒක දුරේ යන්නේ නැහැ. එලවන්නේ ඔබ නවතිනවා. ප්‍රඥාව ඔබගේ ඔය අඩු නිසා තමයි ඔබ මෙච්චර දුවන්නේ. අන්න ඒක හදා ගන්න ඕනේ. දැන් ඔය අඟුලිමාලට බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? ඔබ නවතින්න. ඒතර බුදුහාමුදුරුවෝ වඩින ගමන් කියනවා අඟුලිමාල මම නැවතිලා ඔබ නවතින්න. එතකොට මිනිස්සු මං හිතන්නේ ඒ වෙනකොටත් 1000කට යහපැත්ත මරලා නේ. එතකොට අඟුලිමාලට පුළුවන් වුණා නම් දෙයියනේ රහත් වෙන්න. ඔබ අඟුලිමාල කරලා තියෙන අකුසල කර්ම වලින් දශමයක්වත් කරලා නැහැ. හරිද? දශමයක්වත් කරලා නැහැ. නේ? ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ළඟ තියෙන පුංචි අඩුපාඩුවක් හදා ගැනීම විතරයි මෙතන තියෙන්නේ. පුංචි අඩුපාඩුවයි තියෙන්නේ. ඒ පුංචි අඩුපාඩුව තමයි ඒක තමයි මේ ඔබට මේ මහා ලොකුවට පේන්නේ. පුංචි අඩුපාඩුව. තමන් දිහාට හැරිලා සංවාදේ ගොඩනගන්න. ඉතින් ඒකනේ මම කියන්නේ දැන් කැමරාවක් කොහොමද ඒ කැමරාවෙන්ම වීඩියෝ කරන්නේ? පුළුවන්ද කරන්න? ඔබ ළඟ තියෙනවා වීඩියෝ කැමරා එකක්. ඒ වීඩියෝ කැමරා එක වීඩියෝ කරන්න පුළුවන්ද ඒ කැමරා එකෙන්? බෑ. නේ? අන්න ඒක තමයි දැන් අපි මේ කරන්න ලෑස්ති වෙන්නේ. ඒක වෙන කැමරා එකකින් වීඩියෝ කරන්න පුළුවන්. හැබැයි ඔබ ළඟ තියෙන වීඩියෝ කැමරා එක වීඩියෝ කරන්න ඒ කැමරාවෙන් බෑ. අන්නේ බැරි දේ තමයි දැන් මේ කරන්න හදන්නේ.
අන්න ඒකද. ඔබගේ S2 ඔබගේ දැසින් බලන්න කියන එක තමයි මේ වෙන විදිහකින් කියන්නේ. කන්නඩියක් ඉස්සරහට ගිහලා නෙමෙයි. ඔබගේ දැස ඔබගේ දැසින් දකින්න. තුන්වෙනි හැක් තියෙනවා අපි. අන්නේ තුන්වෙනි හැ ඕපන් කරගන්න ඕනේ. තුන්වෙනි හැ ඕපන් වෙන්නේ සංවාදයේදී විතරයි. සංවාදයේදී. ඒ සංවාදේ කරන්න සුදුසුම වෙලාව තමයි නිහඬව ඉන්න වෙලාව. නිශ්ශබ්දව ඉන්න වෙලාව. නේ? ඔව්. මෙයාව කූද්ද ගන්න ඕනේ. මෙයාව කූද්දගෙන මෙයාගෙත් එක්ක පොඩි chat එකක් දාන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. දැන් මන් දන්නේ මම නම් හරීම කැමති දෙයක් තමයි කොහෙට හරි පැත්තකට වෙලා අපේ නෝන සමහරක් වෙලාවල් වලට දැන් ඔය මලකෙවල් වලට ගියන් පස්සේ මට අයින්නවා මෙහෙම කරලා. නිදිද කියලා අහනවා. මම නිදි නෑ. මම හරි ආසයි පැත්තකට වෙලා මම පොඩි chat එකක් දාගෙන තමයි ඉන්නේ. ඒක හරීම හොඳට enjoy කරන්න පුළුවන්. ඒ කාගෙත් එක්කවත් තරහකටවත් හිම දෙයකට නෙමෙයි. මට එතන තියෙන පුදුමාකාර සැනසීමක්. ඉතින් ඒක ඕන තැනක ඉන්න පුළුවන්. ඕන තැනක ඉන්න පුළුවන්. මල ගෙදරක ගියත් ඉන්න පුළුවන්, මගුල් ගෙදරක ගියත් ඉන්න පුළුවන්, දානෙක ගෙදරක ගියත් ඉන්න පුළුවන්, ඕන තැනක ඉන්න පුළුවන්. ඇයි ඒ? මම chat කරන්නේ අනිත් අයත් එක්ක නෙමෙයි. මං chat කරන්නේ මාත් එක්ක. නේ? මොකද ප්‍රශ්නේදී ඉන්නේ මෙතනනේ. මං අනිත් අයත් එක්ක කතා කරා කියලා. කතා කරන්න ඕනේ. ඒක ඉතින් බොහොම ලෝකීය මට්ටමේ තියෙන දෙයක් නේ. ඒ කතා බහ කරනවා, උත්තර එනවා නේ. උත්තර එනවා. ප්‍රශ්න ගොඩ නැගෙනවා. ඒ වුණාට මේකගේ තියෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දුන්න නැත්නම් වැඩක් නෑ අපි. මෙතනනේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ප්‍රශ්නේ හදන්නෙත් මෙතන ඉන්නේ. නේ? ඇත්තම නැත්නම් අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නයක් තියෙනවනේ මිනිස්සුන්ට. නෑනේ. එහා ගෙදර මිනිස්සුන්ට කණ්ඩ නැහැ කියලා ප්‍රශ්නේ හදන්නේ කවුද? මමනේ හදන්නේ. නේ? එහා ගෙදර මිනිස්සුන්ට ගෑනු දෙන්නෙක් ඉන්නවා කියලා ප්‍රශ්නේ හදන්නේ කවුද? මමනේ හදන්නේ. එහා ගෙදර මිනිස්සුන්ට ළමයි නැහැ කියලා ප්‍රශ්නේ හදන්නේ කවුද? ඒ හදන්නේත් මමනේ. ළමයි හිටියත් එකයි නැතත් එකයි, ගෑනු එකක් හිටියත් එකයි, 10ක් හිටියත් එකයි, කණ්ඩ තිබුණත් එකයි නැතත් එකයි. ප්‍රශ්නේ මෙතන නිර්මාණය වෙලා නැහැනේ. සමාජීය වශයෙන් ගිහිල්ලිවලා කණ්ඩ නැත්තම් කෑම එකක් දෙනවා. ඒක වෙනම කතන්දරයක්. හරිද? ඒ ප්‍රශ්නේ මෙතෙන්ට දාගෙන මෙතන පැටව ගහනකොට මෙතන මහා ලොකු වේදනාවක් නේ. මෙතන මහා විඳවිල්ලක් නේ. වැඩක් නැහැනේ. මේක හැමතිස්සෙම ගිනි ගන්නවා. ඉතින් අන්නේ ගින්න නිවන්න ඕනේ. ඒ ගින්න තුල තමයි ඔබගේ හැමදාම ඔය දුක කියන දේ නිර්මාණය වෙන්නේ. පුළුවන්. ඇයිද මෙයාමනේ ප්‍රශ්නේ දාන්නේ. මෙයාගෙත් එක්කම අපි සම්බන්ධ වෙන්න එපේ. අපි මේ බාහිර ලෝකෙන් මෙච්චර කාලයක් හෙව්වට මේක හම්බුන්නේ නැහනේ. කොච්චර ධර්මදේශනාවන් වලට අහුම්කම් දුන්නත් වැඩක් නැහැ. දැන් ඔබට එහෙමනම් මේ වගේ ප්‍රතිඵල තියෙන්න ඕනේ. ඈ භාවනා වැඩසටහන් වලට ගියා. කෝ ප්‍රතිඵල? ප්‍රතිඵල නැහැ. පොත් මෙච්චර කියුවා. කෝ ප්‍රතිඵල? ප්‍රතිඵල නැහැ. ඔබ ඕනේ කරන තැනට උත්තරේ දීලා නැහැ. ඕනේ කරන තැනට උත්තරේ දීලා නැහැ. එක දෙයයි කරන්න ඕනේ. ඔබත් එක්ක සංවාදය ගොඩනගා ගන්න. ඒ සංවාදය ගොඩනගා ගන්න ඔබට හොඳ වීරියක් තියෙන්න ඕනේ. හොඳ වීරියක් තියෙන්න ඕනේ. ඔබ එයා දෙන ප්‍රශ්න පත්‍රයේට උත්තර ලියන එක අඩු කරනවා කියලා කියන්නේ මොකද්ද? උත්තර ලියන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? මොකද වෙන්නේ? එයා බය වෙනවා. එයා ඊළඟ ප්‍රශ්න පත්‍රය දෙන්න කලින් දෙපාරක් හිතලා තමයි දෙන්නේ. මේකට මොකක් කරයිද දන්නේ නැහැ මේ මිනිස්සයා. ඇයි උත්තර දෙන්නේ නැහනේ? ඔබට පුළුවන් නම් යම් දවසක එයාගේ ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම ටික එකතු කරගෙන දවස් අවසානයේ මෙන්න මේ ටික අරයි යන්නකෝ කියලා ඉවරලා එයාට දෙන්න පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර ටික blank sheet උත්තර නැති ටික දෙන්න පුළුවන් නම් ආයි මිනිහා ප්‍රශ්න ගේන්නේ නැහැ. ආයි ප්‍රශ්න ගේන්නේ නැහැ. මේ බොහොම සරල තැනක් මම මේ ඔබට අද පැහැදිලි කරේ. ඔතනින් පටන් ගන්න ඕක. සංවාදයේ ගොඩ නැගිලා
ඔබ එතෙන්ට උත්තර දෙන්නේ නැති මොහොතක් එනවා. ඒ මොහොතේ ඔබ අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා ඉවරයි. ඔබ මෙතන ක්‍රියාවලියක් විදියට හදාගෙන මේක කරන්න ගියොත් ඔන්න මං අතීතය අතහැරියා, ඔන්න මං අනාගතය අතහැරියා, ඔන්න මං අතීතය අතහැරියා, ඔන්න මං අනාගතය අතහැරියා කිව්වොත් එimhe ඔබ මෙතන මොකද්ද මේ හදාගන්නේ? අතහරින්න ඔබ ක්‍රියාවලියක් නිර්මාණය කරගන්නවා. අතහරින්න ඔබ ක්‍රියාවලිය නිර්මාණය කරනවා. අතහරින්න ක්‍රියාවලිය නිර්මාණය කළා වැඩක් නැහැ. මේක අතහැරෙන්න ඕනේ ඔබට. අතහැරෙන්න ඕනේ. අතහැරෙන්න නම් අරක තමයි අද්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදය. ඔබ සහ ඔබට නොපෙනෙන පැත්තේ සිටින ඔබ. තේරුණාද මම කියපු දේ? ඔබ සහ ඔබට නොපෙනෙන පැත්තේ සිටින ඔබ සමග ඇති කරගන්නා වූ සංවාදය. දෙන්නෙක් හදා ගන්න ඕනේ. දෙන්නෙක් හදාගන්න, දෙන්නෙක් හදාගෙන වැඩේ පටන් ගන්න. වාහනේ යමින් ගමන්, ඔෆිස් එකේ ඉන්න ගමන්. දැන් අපි හිතමු ඔෆිස් එකේ බොස් තියෙන මෙන්න මේකට මට උත්තර ලියලා දෙන්න. කියලා ඔබට ඔෆිෂියලි දෙනවා. දැන් ඔබ ඔතෙන්ට ඔය තීරිය දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? පවුවෙන් ඉඳලා ගෙදර. පවුවෙන් ඉඳලා ගෙදර නේ. එළින්ම ඩිමෝෂන් එකක් හම්බ වෙනවා ගෙදර. මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතන ලියන්න. ඒක නෙමෙයි මම කියන්නේ. අපිට ලොකුම ප්‍රශ්න දාන එක්කෙනා ඉන්නේ මෙතනනේ. මෙයාගේ ප්‍රශ්න වලට බොහෝම පරිස්සමෙන් ප්‍රශ්න දිහා බලන්න. ප්‍රශ්න ගන්න එපා. ප්‍රශ්න ටික අයින් කරලා දාන්න. සිහිය සම්මා සතිය එන්නේ අන්තිමටම. දැන් 100ක් නැහැ. දැන් 100ක් නැති හින්දානේ උත්තර ලියන්නේ. 80ෙන් උත්තර ලියනවා. හිතනවා මම හොඳ 100ෙන් කියලා. හැබැයි උත්තර ලියලා දෙන්නේ 80ෙන්. දැන් අර ප්‍රශ්න පත්‍රය ආවයන් පස්සේ උත්තර ලියන්නේ නැහැ. පිපෙච්ච මලත් එකයි පරවෙච්ච මලත් එකයි. නේ? කන පිටක් නැහැ, හොඳ පිටක් නැහැ. ඇලෙන්න කාරණාවක් නැහැ, ගැටෙන්න කාරණාවක් නැහැ. මනස හරිම ප්‍රබාස්වරයි. නේ? දැන් බලත් කමන්නේ. නේ? ඒ තරම් නිදහස්. එතෙන්ට එන්න ඕනේ තිය ඔබ දවසක. දැන් මේ පාවඩේ එලලා තියෙන්නේ. පාවඩේ එළුවා මෙච්චර වෙලා. දැන් තියෙන්නේ ඔබට මේ පාවඩේ දිගේ යන්න. අන්තිම තැන end point එක මේ තියෙන්නේ. end point එක. දැන් ඔක්කොම කරලා දැන් හදලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේ වැඩේ start කරන්න. start කරපු එක්කෙනා අනිවාර්යෙන්ම ගොඩ. මම මේක එක අවස්ථාවකදී මම කියලා ඇති මම මෙතනින් මම මේක අවසන් කරනවා. හිතන්න මෙතන රහතන් වහන්සේලාගේ මැච් එකක් තියෙනවා. හිතන්නේ නැන්නේ රහතන් වහන්සේලා කොහෙද මැච් ගහන්නේ නේ? රහතන් වහන්සේලාගේ මැච් එකක් තියෙනවා මෙතන. එක්කෙනෙක් ඉන්ජර්ඩ් වෙනවා. ඉන්ජර්ඩ් වුණාන් පස්සේ මොකද වෙන්නේ? රිසර්ව් ප්ලේ කරන්න එක්කෙනෙක් ඉන්න ඕනේ. ඔබ ධර්මය දැකලා තියෙනවා නම්, ඔබ ආර්යයන් වහන්සේ කෙනෙක් නම්, ඔබ ආර්ය ශ්‍රාවකෙක් නම්, ඔබ තමයි එකම රිසර්ව් ප්ලේයර්. ඒ ටීම් එකෙන් සිලෙක්ට් කරන. ඉතින් ඒකට ඔබට මේ අවස්ථාව. ගැහණු පිරිමි ભેදයක් නැහැ. හරිද? ගැහණු පිරිමි ભેදයක් නැහැ. ඔබට ඒ අවස්ථාව තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ ලෝකෝත්තර දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ භවය තුල ඒ අමා මහ නිවනින් සැනසෙන්නට, ඒ නිවනින් නිවි සැනසෙන්නට මේ සද්ධර්ම දේශනා සෑම මොහොතකදීම මහෝපකාරී වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.